අයිබෝන් අපි පාස් පේපර්ස් වල ප්‍රශ්න ටික සාකච්ඡා කරා ව්‍යුහගත රචනා එකක් අපි සාකච්ඡා කරා සෛල සහ ජෛවාණු සම්බන්ධ පාඩම් දෙකේ ව්‍යුහගත සහ යාසිත ප්‍රශ්න ටික MCQ ටිකක් තියෙනවා 2015 ඉඳලා මේ දක්වා පේපර්ස් වල තිබුණු. ඒ අනුව MCQ ටික අපිට අත්කලා බලමු. 2015 A level MCQ දෙකක් තිබෙනවා. සුද්ධ ජීවීන් සෑම විටම සෛලීය සංවිධානයක් නොමැති ජීවීන්. සුද්ධ ජීවීන් සෑම විටම කියලා අහන්න. සුද්ධ ජීවීන් කියන කට්ටිය සෑම විටම ගැළපෙන උත්තරයක් මේ උත්තර පහෙන් ගන්න. උත්තර සෛලීය සංවිධානයක් නොමැති ජීවීන් වේ. එහෙම කියන්න බෑනේ සෑම විටම සෛලීය සංවිධානයක් නොමැති ජීවීන් කියලා කියන්න බෑ ඊයේ. අපි දන්නවා සුද්ධ ජීවී ලෝකයේ තුල දිලීර ප්‍රෝටෝසෝවා ගත්තම සූනෙස්ටිකයි. සෛල සංවිධානයක් තියෙනවා. රයිට්? සංකීර්ණ සෛල සංවිධානයක් තියෙනවා. සූනෙස්ටිකයොත් තියෙනවා ප්‍රාග්නෙස්ටිකයොත් තියෙනවා. ඒ නිසා මේ පළවෙනි එක ගන්න බෑ. පියවි ඇසර නිරීක්ෂණය කිරීමට නොහැකි ජීවීන් සෑම විටම සුද්ධ ජීවීන් සෑම විටම පියවි ඇසර නිරීක්ෂණය කරන්න බෑ. පියවි ඇසර නොපෙනෙන ජීවීන් අපි සුද්ධ ජීවීන් කියලා නම් කරන්නේ. ඒතකොට දෙවෙනි එක පිළිතුර විදිහට ගන්න පුළුවන්. රයිට්? මෙතන තුන්වෙනි එකට තියෙනවා සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නොමැති ජීවීන් කියලා. විවිධාකාර පරිසර තත්ත්වයන්ට සාර්ථකව අනුවර්තනය වන ජීවීන් කියලා තියෙනවා. රසායනික ස්වයංපෝෂීන් නැත්නම් අපි දන්නවා රසායනික ස්වයංපෝෂීන් විතරක් නෙමෙයි පෝෂණාකාර හතරක ජීවීන් සුදු ජීවී ලෝකේ අපිට හම්බ වෙනවා. ඒ අනුව ගත්තම පිළිතුර සුදු ජීවීන් සෑම විටම උත්තරය 2. පොල්රා වලින් විනාකිරණ නිෂ්පාදනය කිරීමේදී භාවිත වන ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය කුමක්ද කියලා අහනවා. ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය. දැන් ඇසිටික් අම්ල බැක්ටීරියා ඇසෙටෝබැක්ටර් මේගොල්ලෝ සවායු ශ්වසන කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. සවායු හරි සරලයිනේ. අපි දන්නවා පොල්රා වලින් පළවෙනි පියවරේදී ඊස්ට් මගින් වෛකල්පිත දිලීරයක් එයා ඊස්ට් කියන්නේ පැසීමෙන් අපිට ලැබෙනවා මධ්‍යසාර ද්‍රාවණයක්. ලැබෙන මධ්‍යසාර ද්‍රාවණය ඔක්සිකරණයෙන් අපිට ලැබෙනවා මොනවාද? සෝය තත්ත්වයටදී විනාකිරණ නැත්නම් ඇසිටික් අම්ල ද්‍රාවණයක්. 2016 බැක්ටීරියා වල ප්‍රධාන ලක්ෂණ වලින් එකක් වන්නේ බැක්ටීරියා වල ප්‍රධාන ලක්ෂණ වලින් එකක්. සෛල විත්තියේ කයිටින් තිබෙ වැරදි. බැක්ටීරියා වල කයිටින් නැහැ. පෙප්ටිඩෝග්ලයිකෑන් තියෙන්නේ. න්‍යෂ්ටි පටලයක් නොමැති වීම. අපි දන්නවා බැක්ටීරියාවකට න්‍යෂ්ටි පටලමේ ඉන්ද්‍රිකාවක් නෙමෙයි බැක්ටීරියා වල තියෙන්නේ. පටලමේ ඉන්ද්‍රිකා නැහැ. ඒතර න්‍යෂ්ටි වටා පටල නැහැ. අපි ඒක තියාගෙන පොඩ්ඩක් බලමු තුන්වෙනි එක 80S රයිබෝසෝම තිබෙ මේක වැරදි. බැක්ටීරියා කියන්නේ ප්‍රාග්නෂ්ටිකයි. එතකොට ඒගොල්ලන්ගේ තියෙන්නේ 70S රයිබෝසෝම. අනිවාර්ය පරපෝෂිතයන් වේ නැහැ. මේක අනිවාර්ය පරපෝෂිතයන් කියලා අපිට බැක්ටීරියාවෝ වර්ග කරන්න බෑ. ඒගොල්ලෝ විවිධ විදිහට මේ යැපෙන ජීව ඛණ්ඩයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ජීවසෛල තුල පමණක් ගුණණය වේ. අපි දන්නවා ජීවසෛල තුල පමණක් ගුණණය වෙන්නේ වෛරස්. ඒ නිසා මෙතනදී වඩාත්ම ගැළපෙන පිළිතුර වෙන්නේ න්‍යෂ්ටික පටලයක් නොමැති වීම. න්‍යෂ්ටි පටලයක් නොමැති වීම. න්‍යෂ්ටි පටලයක් නැහැ ඒගොල්ලන්. ඒ හින්දා අපි ඒගොල්ලන් ප්‍රාග්නස්ටිකයි කියන්නේ. විනාකිර නිෂ්පාදනයට යොදාගන්නේ ඊස්ට් පමණි නැහැ. ඊස්ට් සහ ලැක්ටික් අම්ල බැක්ටීරියා නැහැ. ලැක්ටික් අම්ල බැක්ටීරියා යොදාගන්නේ මුදු අපු කිරි කර්මාන්තයට. ඊස්ට් සහ බියුටික් අම්ල බැක්ටීරියා හැම එකක් අපි කතා කරලත් නැහැ. ඇසිටික් අම්ල බැක්ටීරියා පමණි විනාකිර නිෂ්පාදන ඇසිටික් අම්ල බැක්ටීරියා විතරක් භාවිත කරන්න බෑ. අපි දන්නවා පළවෙනි පියවරට ඕන දිලීර. ඊස්ට් දෙවෙනි පියවරට තමයි ඇසිටික් අම්ල බැක්ටීරියා ඕන වෙන්නේ. ඒ අනුව ඊස්ට් සමග ඇසිටික් අම්ල බැක්ටීරියා උත්තරය 4. ඊස්ට් ඕන සීනි සහිත යුසයෙන් මධ්‍යසාර හැදෙන්න. දෙවෙනියට මධ්‍යසාර ටික පැසීමෙන් ඇසිටික් අම්ලය හැදෙන්න ඇසිටික් අම්ල බැක්ටීරියා අවශ්‍යයි. උත්තරය 4.
ඊළඟ A සහ B නමින් දක්වා ඇති ජෛවාණු දෙකක් තිබෙන ක්‍රියාකාරී කාණ්ඩ පහත වගේ දක්වා ඇත. අපි ක්‍රියාකාරී කාණ්ඩ ටිකක් ගැන ඉගෙනගෙන තියෙනවා. ජෛවාණු A සහ B කියලා ජෛවාණු දෙකක් තියෙනවා. ක්‍රියාකාරී කාණ්ඩ මොනවද තියෙන්නේ කියලා දීලා තියෙනවා. ඒතකොට අපිට මේ A සහ B වලින් දැක්වෙන ජෛවාණු මොනවද කියලා තමයි අඳුනගන්න වෙන්නේ. කාබොක්සිලික් කාණ්ඩය. A වල තියෙනවා කාබොක්සිලික් ගෲප් එකක්. B වල තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයකුයි NH2 ඇමයිනෝ කාණ්ඩයකුයි. අපි ඉගෙනගෙන තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයයි ඇමයිනෝ කාණ්ඩයයි දෙකම තියෙන්නේ මොනකටද? ඇමයිනෝ අම්ලවල. ඇමයිනෝ අම්ලවල. එතකොට කාබොක්සිලික් කාණ්ඩයේ තියෙන්නේ මොනවාගේද? කාබොක්සිලික් අම්ලවල. කාබොක්සිලික් කාණ්ඩයේ ඇමයිනෝ කාණ්ඩයේ දෙකම තියෙනවා නම් අපි ඒකට කියන්නේ ඇමයිනෝ අම්ල කියලා. ක්‍රියාකාරී කාණ්ඩ විදිහට. A කියන එකන මොකද්ද B කියන එකන මොකද්ද කියලා අපි බලමු. එතකොට කාබොක්සිලික් කාණ්ඩය තියෙන අණු වලට අපි කියන්නේ කාබොක්සිලික් අම්ල කියලා. හැබැයි මේ කාබොක්සිලික් අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමේ කාබන් පරමාණු විශාල ප්‍රමාණයක් 10ක් 15ක් විතර අපි ඒකට කියන මොනවාද? මේද අම්ල කියලා. එතකොට කාබොක්සිලික් අම්ලවලක් තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක්, මේද අම්ලවලක් තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක්. C17යි H35 C ඒ වගේ හයිඩ්‍රෝකාබන් දාමය තුල කාබන් පරමාණු 10ක් 12ක් 15ක් තියෙන කාබොක්සිලික් කාණ්ඩයක් අගට සම්බන්ධ වෙච්ච අණුවක්. මේ දාම්ලයක් ලෙස අපි හඳුන්වලා තියෙනවා. ඒ අනුව කාබොක්සිලික් කාණ්ඩය අන්තර්ගත ජෛවාණු ලෙස අපිට අඳුන ගන්න වෙන්නේ මේද අම්ල. කාබොක්සිලික් කාණ්ඩයත් ඇමයිනෝ කාණ්ඩයත් දෙකම තියෙන අණුවක් විදිහට අඳුන ගන්න වෙන්නේ ඇමයිනෝ අම්ල. ඒ අනුව උත්තරේ මොකද්ද? උත්තරය 4. මේද අම්ල සහ ඇමයිනෝ අම්ල. මේද අම්ලවල තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක්, ඇමයිනෝ අම්ලවල තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයයි ඇමයිනෝ කාණ්ඩය දෙක. ග්ලූකෝස් වල තියෙන්නේ මොනවද? ග්ලූකෝස් වල තියෙන්නේ ඇල්ඩිහයිඩ් හෝ කීටෝන. ඇල්ඩිහයිඩ් කාණ්ඩය ග්ලූකෝස් වල තියෙන්නේ. ෆ්‍රක්ටෝස් වල තියෙන්නේ කීටෝන කාණ්ඩය. මතකනේ ගන්නලා තියෙනවා. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙනවා ග්ලූකෝස්. ෆ්‍රක්ටෝස් වල තියෙනවා කීටෝන කාණ්ඩය. රයිට්. ඊට අමතරව හයිඩ්‍රොක්සිල් ගොඩක් තියෙනවා. අපි දන්නවනේ ග්ලූකෝස් කිව්වත් ගැලැක්ටෝස් කිව්වත් දෙකම ඇල්ඩෝස් තියෙන්නේ. ඇයි? ඇල්ඩිහයිඩ් කාණ්ඩ තමයි දෙකේම තියෙන්නේ. කීටෝස් සීනි එකට අපිට හම්බ වෙන්නේ ෆ්‍රක්ටෝස් විතරයි. හේතුව කීටෝන කාණ්ඩයක් තමයි ඒකේ දක්නට ලැබෙන්නේ. හතරවෙනි එක එන්සයිම පිළිබඳ පහත සඳහන් වගන්ති සලකන්න. එන්සයිමේ ක්‍රියාකාරීත්වය මාධ්‍යයේ pH අගෙන් ස්වායත්ත වේ. එන්සයිමේ ක්‍රියාකාරීත්වයට විශිෂ්ට වූ ත්‍රිමාන හැඩය මත බලපායි. බොහෝ එන්සයිම ක්‍රියාකාරී වන්නේ සෙල්සියස් 5-40 උෂ්ණත්ව පරාසය තුලය. පහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කුමක්ද කියලා අහනවා. ඉහත ප්‍රකාශනේ ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වෙන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට මේක රයිට්. එතකොට කියවන්න බෑ එන්සයිම සම්බන්ධව තියෙන්නේ එන්සයිම් එක ක්‍රියාකාරීත්වයේ මාධ්‍යයේ pH අගෙන් ස්වායත්ත වේ. ඒ කියන්නේ pH අගෙන් මත රඳා පවතින්නේ නැහැ කියලා කියන. අපි දන්නවා එන්සයිම් එක ක්‍රියාකාරීත්වයේ රඳා පවතින එක සාධකයක් තමයි මාධ්‍යයේ pH අගය. මාධ්‍යයේ pH අගය. කියන්නේ ස්වායත්ත කියන එක වැරදි. රයිට්. එන්සයිමේ ක්‍රියාකාරීත්වයට විශිෂ්ට වූ ත්‍රිමාන හැඩය. අපි දන්නවා එන්සයිම ගත්තාම නැත්තම් සරලව එන්සයිම කියන්නේ මොනවද? ප්‍රෝටීන්. ප්‍රෝටීන් එක ක්‍රියාකාරීත්වය හැඩය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ප්‍රෝටීනයේ ක්‍රියාකාරීත්වය රඳා පවතින එක සාධකයක් තමයි ප්‍රෝටීනයේ ව්‍යුහය. නැත්නම් ත්‍රිමාන ව්‍යුහය. හැඩය සරලව කිව්වොත්. තේරුණාද? ප්‍රෝටීන ත්‍රිමාන ව්‍යුහාකාර දෙකක් අපි කතා කරලා තියෙනවා. ගෝලාකාර සහ තන්තුමය කියලා. එතකොට ප්‍රෝටීනයක ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා නම් ඒගොල්ලන්ගේ ත්‍රිමාන ව්‍යුහය මත, හැඩය මත සියලුම එන්සයිම කියන්නේ ප්‍රෝටීන නිසා එන්සයිමික ක්‍රියාකාරීත්වයද ත්‍රිමාන හැඩය මත වෙනස් වෙන්න ඕන. පැහැදිලිද? ඒතර B කියන එක නිවැරදි. බොහෝ එන්සයිම ක්‍රියා කරන්නේ සෙල්සියස් 5-40 උෂ්ණත්ව පරාසය. ඒකත් නිවැරදි ප්‍රකාශයක්. උත්තරය 5.
උත්තරේ 5. BC පමණයි. 2017 දිලීර සම්බන්ධයෙන් පහත කවර සඳහන් කවර වගන්තිය සත්‍ය වේද කියලා අහනවා. දිලීර සම්බන්ධව සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. බොහෝ දිලීර ස්වයංපෝෂී වේ. දිලීර ස්වයංපෝෂී නැහැ. දිලීර ස්වයංපෝෂී නම් දිලීර වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්නේ. බැහැනේ දිලීර ප්‍රභා සංශ්ලේෂණය කරන්න. දිලීර විෂමපෝෂී. ඊස්ට් ඒකසෛලික දිලීරයක් සඳහා උදාහරණයක්. මේක හරි. ඊස්ට් කියන්නේ ඒකසෛලික දිලීරය. ඊස්ට් කියන්නේ ඒකසෛලික දිලීර. ඒක හරි. අපි බලමු තව. දිලීර වල සෛල බිත්තිය සෑදී ඇත්තේ සෙලියුලෝස් වලින්. වැරදි. දිලීර වල සෛල බිත්තිය හැදලා තියෙන්නේ කයිටින් වලින්. සෙලියුලෝස් වලින් හැදලා තියෙන්නේ ශාක සෛල බිත්තියේ ප්‍රධාන සංඝටක තමයි සෙලියුලෝස් කියන්නේ. දිලීර වල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ඨය. වැරදි. දිලීර වල ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකෝජන්. පිෂ්ඨය කියලා කියන්නේ ශාකවල ප්‍රධාන සංචිත ආහාරය. දිලීර අලිංගිකව පමණක් ප්‍රජනනය කරයි කියලා කියන එකත් වැරදි ප්‍රකාශයක්. උත්තරේ වෙන්නේ 2. 2 ඊස්ට් ඒකසෛලික දිලීරයක් සඳහා උදාහරණයකි. ඒකසෛලික දිලීරයක් සඳහා උදාහරණයකි. 2 විනාකිර නිෂ්පාදනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා. එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කිරීම විනාකිර නිෂ්පාදනයේ පළමු පියවර වේ. එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කිරීම විනාකිර නිෂ්පාදනයේ පළමු පියවරයි. හරිද වැරදිද? වැරදි. විනාකිර නිෂ්පාදනයේ දෙවෙනි පියවර තමයි එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් වීම කියලා කියන්නේ. ඇසිටෝබැක්ටර් ග්ලූකෝනෝබැක්ටර් භාවිතා කර එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කළා. ඒක නිවැරදි. අපි දන්නවා ඇසිටෝබැක්ටර් හෝ ග්ලූකෝනෝබැක්ටර් කියලා කියන්නේ ඇසිටික් අම්ල බැක්ටීරියාව. ඒගොල්ලෝ භාවිතා කරලා අර මධ්‍යසාර දාවණය ඇසිටික් අම්ලය බවට පත් කරන්න පුළුවන් දෙවෙනි පියවරේ. රයිට්? B නිවැරදි. මෙම ක්‍රියාවලියේදී එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි. මේකත් නිවැරදි ප්‍රකාශයක්. බලන්න 2000 කීයද අපි මේ කතා කරන්නේ 2017 පේපර් එකේ ගත්තොත් ප්‍රශ්නාංක 3 ලෙස දීලා තියෙන්නේ 2017 උත්තරය BC නිවැරදි. BC නිවැරදි. ඔක්සිකරණය වෙලා අපි කියනවා එතනෝල් ඔක්සිකරණයෙන් ඇසිටික් අම්ලය නිපදවේ. එතනෝල් ඔක්සිකරණයෙන් ඇසිටික් අම්ල නිපදවී කියලා තමයි අපි දෙවෙනි පියවර ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ දෙවෙනි පියවරේට අදාළව තමයි AMCQ එක සකස් වෙලා තියෙන්නේ. රයිට්? විනාකිර නිෂ්පාදනයේ පියවර දෙකක් තියෙනවා. වැදගත්. මුදුවපකිර නිෂ්පාදනයේ පියවර දෙකක් තියෙනවා. මතක තියාගන්න. විනාකිර නිෂ්පාදනයේ පියවර 2යි, මුදුවපකිර නිෂ්පාදනයේ පියවර 2යි. අමතක නම් ටග් ගාලා නෝට් එක ගිහිල්ලා පෙන්නලා බලන්න. ලැක්ටෝස් අයත් වන්නේ කවර කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයටද කියලා අහනවා. ලැක්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩ්. කිරිවල තියෙන ඩයිසැකරයිඩ්. උත්තරය 2. හරි සරල MCQ එකක් නේ. 2017 පේපර් එකේ ප්‍රශ්න 3ක් තිබිලා තියෙනවා. ලකුණු 3ක්. 2018 එළවෙන. කොරයිනේ බැක්ටීරියම් ග්ලූටමිකම් බැක්ටීරියාව යොදා ගැනීමෙන් නිෂ්පාදනය කරන්නේ. දැන් කොරයිනේ බැක්ටීරියම් ග්ලූටමිකම් යොදාගෙන නිෂ්පාදනය කරන්නේ මොනවාද? අපි නිෂ්පාදනය කරන ඇමයිනෝ. ලයිසින් සහ ග්ලූටමික් කියන ඇමයිනෝ අම්ල වර්ග තමයි නිෂ්පාදනය කරන්නේ. පාත සඳහන් සුද්ධජීවීන් සලකන්න. ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටික්ස්, ක්ලොස්ට්‍රිඩියම් ටෙටනි, ලැක්ටෝබැසිලස් විශේෂ SPP. ඉහත සඳහන් සුද්ධජීවීන් අතරින් කුමන සුද්ධජීවියා සුද්ධජීවීන් මුදවාපකිර නිෂ්පාදනය සඳහා යොදා ගන්න ලබන්නේ? අපිට මුදවාපකිර නිෂ්පාදනයට වැදගත් වෙන සුද්ධජීවීන් දෙන්නෙක් මෙතන ඉන්නවා. කෙනෙක් ලැක්ටෝබැසිලස්ලා, අනිත් පැත්තෙන් ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටික්ස් A සහ C පමණි. උත්තරය 5. උත්තරය 5. A සහ C. ක්ලොස්ට්‍රිඩියම් ටෙටනි කියන එක අපිට උදව් වෙන්නේ එන්නත් නිෂ්පාදනයට. මොනවටද? එන්නත් නිෂ්පාදනයට.
අද අපිට වැඩි වෙලාවක් කරන්න දෙයක් නැහැ වගේ නේද? ඊට පස්සේ අහනවා බීට්‍රූට් වල අඩංගු මොන සැකයට දෙක වෙනුවි? තුන්වෙනි ප්‍රශ්නය. බීට්‍රූට් වල අඩංගු මොන සැකරයිද අහන්නේ? ඩයි සැකරලා හොයන ප්‍රධාන උත්තරේට බෑ. බීට්‍රූට් ග්ලූකෝස් සුක්‍රෝස් ගන්න බෑ. සුක්‍රෝස් කියන්නේ ඩයි සැකරයිඩයක් නිසා. මොන සැකරයිද අහන්නේ? ගැලැක්ටෝස් ෆ්‍රක්ටෝස් glucose lactose lactose ගන්න බෑ glucose galactose glucose fructose මෙන්න මේ උත්තර 2 4 3 ඔය කියන තුනෙන් එකක් වෙන උත්තරේ මොන සැකරයිද අහන්නේ ඒතර glucose සහ fructose glucose සහ fructose glucose සහ fructose 2019 සාක සෛලවල අඩංගු සංචිත ආහාරය කුමක්ද කියලා අහනවා හරි සරලයිනේ 2019 පේපර් මේ ළඟම පේපර් පිෂ්ඨ සංචිත ආහාර පෙප්ටයිඩ් බන්ධනයක් ඇතිවන්නේ කුමන පරමාණු අතරද පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ මොන පරමාණු දෙකක් අතරද අපි දන්නවා ප්‍රෝටීන නිර්මාණය වෙනකොට ඇමයිනෝ අම්ල දෙකක් අතර මේ පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙනවා එක් ඇමයිනෝ අම්ලයක කාබොක්සිලික් ගෲප් එකයි අනික් ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩය අතර තමයි මේ පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ right ඒ කාණ්ඩ අතරින් ඒතර එක් කාබොක්සිලික් අම්ලයක කාබන් සහ අනික් ඇමයිනෝ ගෲප් එකේ නයිට්‍රජන් අතර තමයි ඇති වෙන්නේ. ඒතර කාබන් සහ නයිට්‍රජන් කියන පරමාණු දෙක අතර තමයි මේ පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. කාබන් සහ නයිට්‍රජන් පරමාණු අතර. කාබන් සහ නයිට්‍රජන් කියන පරමාණු අතර. ඒතර උදාහරණයකට අපි කතා කරේ 2018 එකේ උත්තරේ එන්නේ ඇමයිනෝ අම්ල 2018 දෙවෙනි ප්‍රශ්නේ එනවා මෙතන ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටික් සහ ලැක්ටෝබැසිලස් තමයි අපිට උදව් වෙන්නේ බුදුආපු කියන නිෂ්පාදනයේදී උත්තරය 5 බීට්‍රූට් වල වැඩිපුර තියෙන මොන සැකරයිඩ් දෙක වෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බීට්‍රූට් ගොඩක් ස්පෙන්ඩසයිනේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් 2019 A level ගත්තාම සාක සෛලවල අඩංගු සංචිත ආහාරය බොහොම සරල එකක් සාකවල සංචිත ආහාරයේ පිෂ්ඨය පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කුමන පරමාණු අතරද කියලා අහනවා. ඒතර පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කාබන් සහ නයිට්‍රජන් කියන පරමාණු දෙකක් අතර. ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඒක සිද්ධ වෙන විදිය පැහැදිලි කරලා පෙන්නන්න පුළුවන් අපිට. එතකොට ප්‍රෝටීන සම්බන්ධව ගත්තාම මේ තියෙන ඇමයිනෝ අම්ල මේ තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන විදිය. අපිට පේන ඇති කාබොක්සිලික් ගෲප් එක ඇමයිනෝ කාණ්ඩය. ඒකට මෙන්න මෙතන ඔන්න පෙප්ටයිඩ් බොන්ඩ් එක හැදෙනවා බලන්න ඇනිමේෂන් එකේ. නයිට්‍රජන් සහ කාබන් පරමාණු දෙකක් අතර තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. ඇමයිනෝ කාණ්ඩයයි කාබොක්සිලික් කාණ්ඩයයි කියන දෙක අතර තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. ඇමයිනෝ කාණ්ඩය ඔන්න කාබොක්සිලික් කාණ්ඩය දෙක අතරින් ගලානුවක් අයි. නයිට්‍රජන් සහ කාබන් අතර තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. නයිට්‍රජන් සහ කාබන් නයිට්‍රජන් නයිට්‍රෝසෝමනාස් යන්නේ නයිට්‍රෝසෝමනාස් නයිට්‍රෝබැක්ටර් මේගොල්ලෝ නයිට්‍රජන් චක්‍රයේ ක්‍රියාකාරීත්වයට දායක වෙන කට්ටියක්
රසායනික ස්වයංපෝෂී නේද? නයිට්‍රෝසෝමනස්, නයිට්‍රෝබැක්ටර්. Nitrosomonas, Nitrobacter. रासायनिक विषमपोषी स्वयंपोषी रासायनिक स्वयंपोषी नाइट्रोजन අඩංගු සංඝටක විදවට්ටමින් තම පෝෂණ අවශ්‍යතාවයන් සපුර ගන්න පුළුවන් එක්කෙනෙක්. නයිට්‍රෝසෝමනස් නයිට්‍රෝබැක්ටර් තිබුණා. නයිට්‍රෝසෝමනස් නේද ශ්වසන වගුව පෝෂණ වගුව මතක තිබ්බනම් මේ MCQ ලියන්න පුළුවන්. සියලුම ජීවසෛලවල අඩංගු වන උපසෛලීය ඒකකේ වන්නේ. සියලුම ජීවසෛල තුල අඩංගු වන උපසෛලීය ඒකකය. ඒ මොකක්ද? උපසෛලීය මේ ප්‍රශ්න දෙකක් වැටලා නැහැ. ඊළඟ 19 පේපර් එකේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙක මේකට ඇතුල් වෙලා නැහැ. ඒ ප්‍රශ්නේ සියලුම ජීවසෛලවල අඩංගු වන උපසෛලීය ඒකක වන්නේ ඒකකයේ වන්නේ කිව්වම සියලු ජීවසෛලවල තියෙන්න ඕන උපසෛලීය ඒකකයක්. සියලු මේ වගේ තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා වගේ ඒවා ගත්තම බැක්ටීරියා වල නැහැනේ. රයිට් හරිතලවය ගත්තම න්‍යෂ්ටිය සෛල විත්තිය වගේ ඒවා ගත්තම දැන් සෛල විත්තිය සාක සෛලවල විතරයි තියෙන්නේ. සියලුම ජීවසෛලවල දක්නට ලැබෙන්නේ නැහැ. රයිට් සෛල විත්තියක් බැක්ටීරියා දිලීර සාකස සත්ත්ව සෛලවල නැහැනේ. ඒතර සියලුම ජීවසෛලවල දක්නට ලැබෙන උපසෛලීය ව්‍යුහයක්. මයිටොකොන්ඩ්‍රියම හරිතලවය ඔය හැම එකෙම නැහැ. හැම සෛල වර්ගයකම නැහැ. බැක්ටීරියා දිලීර සත්ත්ව සෛල සාක සෛල මේ හැම සෛලයකම තියෙන්න ඕන මේ කියන පිළිතුර. ඒ තමයි ප්ලාස්ම පටලය. මොකද ප්ලාස්ම පටලය ගත්තාම බැක්ටීරියා දිලීර වෛරස් සාක සත්ත්ව කියන මේ සෑම සෛලයකම දක්නට ලැබෙන එකක් තමයි සෛලෝප්ලාස්ම පටලය. ඒතර උත්තරය 1. 4 වෙනි එකට උත්තරය 1. තව මේකේ තියෙනවා ප්‍රශ්නයක්. මම ඒක ඔයගොල්ලන්ට කියවන්නම්. එතන මේක මේකට ඇවිල්ලා නැහැ ටයිප් වෙලා නැහැ ඒක වෙලා තියෙන්නේ. පහත සඳහන් කුමන සංසන්දනය ද්විබීජ සහ ඒකබීජ පත්‍රී ශාක සඳහා නිවැරදි වේද කියලා. රයිට් පහත සඳහන් කුමන සංසන්දනය ද්විබීජ සහ ඒකබීජ පත්‍රී ශාක සඳහා නිවැරදි වේද කියලා අහනවා. එතන ඒක බීජ පත්‍රී පැත්තේ මේක වගුවක් විදිහට දීලා තියෙන්නේ. ඒක බීජ පත්‍රී පාත්‍ර නාරටි සමාන්තර වේ.
පාත්‍ර නාරටි ජාලාභ වේ. අපි දන්නවා ඒක බීජපත්‍රි නාරටිය සමාන්තරව තියෙනවා. ද්විබීජපත්‍රි ජාලාභ බවක් පෙන්වනවා. කඳ අතු බෙදී ඇත ඒක බීජපත්‍රි වලට තියෙන එක වැරදිනේ. මුදුන් මුල් පද්ධතියක් ඇත ඒක බීජපත්‍රියකේ මුදුන් මුල් පද්ධතියක් නැහැ. ඒ නිසා ඒකත් වැරදි. මලෙහි පෙති හතරෙහි හෝ පහේ ගුණාකාර මේකත් වැරදි. පාලක සෛල බෝංචි බීජ හැටති ඒකත් වැරදි. උත්තර 1. පත්‍ර නාරටි සමාන්තර වේ පත්‍ර නාරටි ජාලාභකාර වේ. ඒක තමයි ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි කියන දෙකටම පොදු වූ නිවැරදි පිළිතුර වෙන්නේ. ඒතර උත්තරය 1 1 ඒ හතරවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ විදිහට. තව එකක් තියෙනවා ඒක මේකට ඇවිල්ලා නැති දෙකක්. පටක රෝපණයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ කුමන හෝමෝන යුගලයේද කියලා අහනවා. සයිටොකයිනින් සහ ඔක්සින්. ඔක්සින් සහ සයිටොකයිනින්. අපි දන්නවා පටක රෝපණයේදී භාවිතා වෙනවා අංකුර වර්ධනයටත් මුල් ඇතිවීමටත් ඔක්සින් සහ සයිටොකයිනින් කියන හෝමෝන දෙක. ඒතකොට මේ දෙක තමයි එතන ප්‍රදානම් කරගෙන අහලා තියෙන්නේ. රයිට්. ඊට 2020 පේපර් එකේ පේපර් එක ගත්තාම RNA වල අඩංගු වන RNA සීනි වර්ගය වන්නේ RNA කියන්නේ මොකක්ද? රයිබෝනියුක්ලික් ඇසිඩ්. ඔබට මතක නම් ඩියොක්සිරයිබෝනියු DNA RNA සංශ්ලේෂණයට දායක වන මොන සැකරයිඩද? මොනවාද? ඩියොක්සි රයිබෝනියුක්ලික් ඇසිඩ් රයිබෝනියුක්ලික් ඇසිඩ් රයිබෝසීන්. උත්තරේ මොකද්ද? රයිබෝස්. මොන සැකරයිඩය? සරල සීනි එකක්. රයිබෝස් තමයි ඔයට අයිති වෙන්නේ. කාබන් පරමාණු 5ක් තියෙන මොන සැකරයිඩ? සියලුම බැක්ටීරියාවන් බලමු නිර්වායු වේ. නෑනේ. ස්වායු කට්ටියක් ඉන්නවා, වෛකල්පික අයත් ඉන්නවා. ස්වයංපෝෂී වේ. නෑ. විෂමපෝෂී අයත් ඉන්නවා, ස්වයංපෝෂී අයත් ඉන්නවා. ව්‍යාධ ජනක වේ. හැම බැක්ටීරියාවක්ම අපිට අහිතකර නෑ. රයිට්. කාර්මිකව ප්‍රයෝජනවත් වේ. හැම බැක්ටීරියාවක්ම කාර්මිකව ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. හැබැයි හැම බැක්ටීරියාවක්ම ඒකසෛලිකයි. බැක්ටීරියා සියල්ල ඒකසෛලිකයි. උත්තරය 4. උත්තරය 4. වෛරස් සම්බන්ධයෙන් දී ඇති පහත වගන්ති සලකන්න. සෛලීය ව්‍යුහයක් නොමැත. ඔව්. වෛරස වලට සෛල ව්‍යුහයක් නැහැ. ඒ කියන්නේ අපි සෛල සංවිධානයක් නැහැ. ඒක අංශුමය දෙයක්. DNA සහ RNA ද්විත්වයම අඩංගුවේ. වැරදි මේක. අපි දන්නවා වෛරස වල DNA එකක් හෝ RNA එකක් තියෙනවා. එක්ක DNA එකක් එක්ක RNA එකක් දෙකම නැහැ. ඒ නිසා මේක වැරදි ප්‍රකාශයක්. සියල්ලන්ම අනිවාර්ය පරපෝෂිතයන් වේ. ඒ කියන්නේ ඇත්තටම වෛරස වෙනත් සජීවී සෛලයක් මත වැඩෙන්නේ. නැත්නම් මේගොල්ලෝ මත තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ අනුව පිළිතුර වෙන්නේ A සහ C. A සහ C. තුන්වෙනි උත්තරය, පස්වෙනි උත්තරය, තුන්වෙනි ප්‍රශ්න පස්වෙනි උත්තරය A C නිවැරදි. පහත එන්සයිමීය ප්‍රතික්‍රියාව සලකන්න. ලැක්ටෝස් ජල විච්ඡේදනය X ධන Y. ප්‍රතික්‍රියාවේ X සහ Y ලෙස දැක්වෙනුයේ X සහ Y කියන්නේ මොකක්ද කියලා අහනවා. ලැක්ටෝස් ජල විච්ඡේදනයෙන් X සහ Y ලැබෙනවා. මොකක්ද ප්‍රතික්‍රියාවේ X සහ Y කියලා දැක්වෙන්නේ? ලැක්ටෝස් හැදෙන්නේ මොනවාද? ඔන්න අර ජෛවාණු පාඩමේදී ඩයිසැකරයිඩය ජල විච්ඡේදනය වුණාම ලැබෙන මොනොසැකරයිඩ් දෙක. නැත්නම් මොනොසැකරයිඩ් දෙක එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ඒතකොට ලැක්ටෝස් හැදෙන්නේ මොනවාද? ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් තමයි ලැක්ටෝස් නිර්මාණය වෙන්න දායක වෙන්නේ. ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ආපහු ලැක්ටෝස් ජල විච්ඡේදනය වුණාම ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් ලැබෙනවා. දැන් සුක්‍රෝස් ගත්තම ග්ලූකෝසුයි ප්‍රක්ටෝසුයි එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. සුක්‍රෝස් කියන එක ජල විච්ඡේදනය වුණොත් ග්ලූකෝසුයි ප්‍රක්ටෝසුයි ලැබෙනවා. ග්ලූකෝසුයි ප්‍රක්ටෝසුයි ලැබෙනවා ආපස්සට ලැබෙනවා. මේක මම කියලා දෙලා තියෙනවා. මෝල්ටෝස් ගත්තම මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. මෝල්ටෝස් ජල විච්ඡේදනය වුණාම ආපහු ලැබෙනවා මොනවාද? අර ග්ලූකෝස් අණු දෙක. එතකොට මෙතන ලැක්ටෝස් දීලා තියෙන්නේ උත්තරය 3. රාඩු අන්තස්ප්ලාස්මීය ජාලිකාව මගින් පරිවහනය කරන්නේ මේ සෛලීය ඊන්ද්‍රිකාවල කෘත්‍ය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. කෘත්‍ය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. රාලු අන්තස්ප්ලාස්මීය ජාලිකා මගින් පරිවහනය වන්නේ
මේ 2020 A level paper එකේ පස්වෙනි ප්‍රශ්නෙට තිබුණේ මොනවාද පරිවහනය කරන්නේ? රාලු අන්තස් ප්ලාස්මී ජාලිකා. ලිපිඩද ප්‍රෝටීන. ප්‍රෝටීනනේ. ප්‍රෝටීන පරිවහනය. අපිට ඕනනම් අපේ නෝට් එක දිහා බලන්නත් පුළුවන්. සිනිඳු අන්තස් ප්ලාස්මී ජාලිකා ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණය සහ පරිවහනයත් රළු අන්තස් ප්ලාස්මී ජාලිකා ප්‍රෝටීන පරිවහනයත් සිදු කරනු ලබනවා. ප්‍රෝටීන පරිවහනයත් සිදු කරනවා. රළු ඒවා මත පිට තියෙනවා රයිබෝසෝම තැන්පත් වෙලා රයිබෝසෝම වලින් තමයි මේ කතාව වැඩිපුර සිදු වෙන්නේ. රයිට්. ඊළඟට අවසාන ප්‍රශ්නේ මම හිතන්නේ ඔව්. ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත කවර ප්‍රකාශයද කියලා අහනවා. ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. පෙප්ටයිඩ බන්ධනයක් ඇත. ඇමයිනෝ අම්ලවල පෙප්ටයිඩ බන්ධන නැහැ. ඇමයිනෝ අම්ල දෙකක් එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩේ පෙප්ටයිඩ බන්ධන තියෙනවා. ඇමයිනෝ අම්ල ගොඩක් එකතු වෙලා හැදෙන ප්‍රෝටීනවල පෙප්ටයිඩ බන්ධන ගොඩක් තියෙනවා. කාබොක්සිලික් අම්ල COOH හා ඇමීන කාණ්ඩ NH3 කාණ්ඩ ඇත කියලා තියෙනවා. මේක නිවැරදි වගේ හිතනයි. අපි දන්නවා ඇමයිනෝ අම්ලයක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. කාබොක්සිලික් ගෲප් එකයි ඇමයිනෝ ගෲප් එකයි. පැහැදිලිද? බලන්න මේ තැන් ටිකම ටාගට් කරලා අහලා තියෙනවනේ. අපි උලුප්පන්න උත්සාහ කරා උගන්වනකොට යමක්. ඒ උලුප්පන්න උත්සාහ කරපු දෙයම පැහැදිලිවම පේපර් එකේ අහලා තියෙනවා. ඊළඟට ඇමීන කාණ්ඩය කාබොක්සිලික් කාණ්ඩයට බැඳී ඇත. ඒක වැරදි. NH3 එක කාබොක්සිලික් එකට බැඳිලා නැහැ. NH3 එකයි කාබොක්සිලික් එකයි වෙනත් කාබන් පරමාණුවකට බැඳිලා තියෙනවා. එකම කාබන් පරමාණුව තිබ්බොත් අපි ඒකට කියනවා ඇල්ෆා ඇමයිනෝ ඇසිඩ් එකක් කියලා. කාබන් පරමාණු දෙකකට බැඳිලා තිබුණොත් මේ ඇමයිනෝ ගෲප් එකයි කාබොක්සිලික් ගෲප් එකයි අපි එතකොට කියන්නේ බීටා ඇමයිනෝ ඇසිඩ් එකක් කියලා. එහෙමත් උගන්ලා තියෙනවා. කාබොක්සිලික් අම්ල කාබොක්සිලික් කාණ්ඩයට අයත් පරමාණුව ඇල්ෆා කාබන් වේ. කාබොක්සිලික් අම්ල කාණ්ඩයට අයත්. මේක වැරදි. ඇයි? කාබොක්සිලික් ගෲප් එකේ කාබන් පරමාණු COOH එකේ කාබන්ට නෙමෙයි අපි ඇල්ෆා කාබන් කියන්නේ. අපි ඇල්ෆා කාබන් කියන්නේ කාබොක්සිලික් ගෲප් එකයි ඇමයිනෝ ගෲප් එකයි දෙකම සම්බන්ධ වෙලා තියෙන තුන්වෙනි කාබන් පරමාණුව. නැත්නම් තුන්වෙනි පාර්ශ්වයේ එක්කෙනෙකුට උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කතා කරන්න. දැන් මෙතන ඔයාලට පේන්නේ නැති මේ තමයි ඇමයිනෝ ගෲප් එක. මේ තියෙන්නේ කාබොක්සිලික් ගෲප් එක. එයා සම්බන්ධ මෙන්න මේ වගේ තවත් කාබන් එක. මේ දෙන්න සම්බන්ධ නැහැ. මෙයා සම්බන්ධයි මේ කාබන් මෙයා සම්බන්ධයි මේ කාබන්. ඒතර මේකට අපි කියනවා ඇල්ෆා කාබන්. ඒතර මේ කාබොක්සිලික් ගෲප් එක ඇමයිනෝ ගෲප් එක දෙකම තියෙනවා ඇමයිනෝ අම්ලයක. එකම කාබන් පරමාණු සම්බන්ධ නම් ඒ කාබන්ට අපි කියනවා ඇල්ෆා කාබන්. කාබන් පරමාණු දෙකකට නම් සම්බන්ධ ඒවා බීටා ඇමයිනෝ ඇසිඩ් කියලා අපි නම් කරන්නේ. රයිට්. එතකොට හතරවෙනි එකත් වැරදි. සමහර ඇමයිනෝ අම්ලවල පමණක් කාබොක්සිලික් අම්ල කාණ්ඩ එක වැරදි. සමහර ඇමයිනෝ අම්ලවල විතරක් වුවම යම්කිසි ඇමයිනෝ අම්ලවල කාබොක්සිලික් ගෲප් එක නැහැ කියලා අදහස් වෙන්නේ. එහෙම එකක් නැහැනේ. සෑම ඇමයිනෝ අම්ලයක පොදු ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. කාබොක්සිලික් කාණ්ඩයයි ඇමයිනෝ කාණ්ඩය. ඒතකොට උත්තරේ වෙන්නේ නිවැරදි වෙන එකනේ 6 වෙනි එකේ උත්තරේ දෙක. උත්තරය දෙක. කාබොක්සිලික් අම්ල කාණ්ඩය හා ඇමයිනෝ කාණ්ඩ දෙකක් ඇත කියන එක. ඒ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. ඉතින් මේ ටික තමයි පාස් පේපර්ස් වල අපිට මේ කතා කරපු පාඩම් දෙකට අදාළව දක්වන්න ලැබෙන ප්‍රශ්න වෙන්නේ MCQ සහ වියෝගත රචනා මාත්‍රි ප්‍රශ්න වෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට පේන විදිහ දැන් මේ කිව්ව කතාව ඇතුළේ මේ කතා කරපු සාකච්ඡාව ඇතුළේ අපි ගත යුතු දේ තමයි ඔබේ නෝට් එක ඔබ බලනකොට වැඩි වශයෙන් ඔබේ අවධානය යොමු වෙච්ච තැන්. අපි අවධානයට ලක් කරපු තැන්. මෙන්න මේ තැන් පිළිබඳව හොඳ අවධානයක් අවබෝධයක් තිබී. අණු සම්බන්ධව අණු සතු ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධව ඒ වගේම යම්කිසි අණුවක විස්තරයක් නිකන් රූපයක් කියනකොට ඒ අණුව මොන වගේ අණුවක්ද? මොකද්ද? මොන ජෛව අණුවක්ද? මොන ජෛවාණු කාණ්ඩයටද අයිති? මෙන්න මේ දේවල් පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. එතකොට තමයි මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව පෝෂණ වගුව, ශ්වසන වගුව, right? ඒ වගේම අපිට පේනවා
කර්මාන්ත වලින් ගත්තම විනාකිරි එතකොට මුදවපකිරි ඒ ප්‍රධාන වශයෙන් අපි කතා කරපු කර්මාන්ත මේ සෑම දෙයක්ම වාගේ මේ පේපර් එකේ දක්නට ලැබෙනවා MCQ වල හෝ ව්‍යුහගත රචනාවල දක්නට ලැබෙන. පෘෂ්ඨ වංශින් අපෘෂ්ඨ වංශින් ශාක හෝමෝන ගැන පටක රෝපණය ගැන ඒ වගේම ඔයගලට පේනවා වනාන්තර ගැන මෙහෙම අහපු ප්‍රශ්න වුණ තරම් මේ MCQ වල ව්‍යුහගත වල දක්නට ලැබෙනවා. රයිට්. ඉතින් ওই ටික තමයි මට සාකච්ඡා කරන්න ඕන කරේ. මේ වෙනකොට අපි කතා කරපු විශේෂයෙන්ම 2023 පන්තියට අපි මේ සාකච්ඡාව මෙහෙමගෙන යන්නේ. මේකට 2022 යටත් සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ රෙකෝඩින් එකක් දානවා. මොකද පාස් පේපර්ස් වල ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒක හැමෝටම පොදු නිසා. මට කියන්න 2023 මම කැමති 2023 ළමයි මේ ඉතිරි වෙද්දි අනිත් කට්ටිය දැන් මේකෙන් ලෙෆ්ට් මගේ අද දවසේ වැඩ කටයුතු මෙතනින් අවසන්. මට 2023 කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒ නිසා හැමෝටම ආයුබෝවන් 2023 ඉන්න අනිත් අය යන්න.